සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම බලමු ජාතික පුවත්පත්වල සඳහන් කාරණා මොනවද කියලා. ඉක්මනින්ම කාරණා බොහොමයක් තියෙනවා අද දවසේදී කතා කරන්න. වරදට දඬුවම උපරිමයෙන්ම ලබා දුන්නු අවස්ථාවක්. සෞඛ්‍ය නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන් අතිශය දැවැන්ත කැපකිරීමක් කරලා Tamanගේ පවුලේ උදවිය Tamanගේ සියලුම සමීපතබීන් මේ හැමෝම පිළිබඳ තැකීමකටත් වඩා රට පිළිබඳ උපරිම කාර්යය නිරත වෙද්දී ඇතැම් අවස්ථාවන් වලදී ඔවුන්ට ලැබුණු ප්‍රතිචාරය බොහොම කනගාටුදායකයි. ඒක විශේෂයෙන්ම මහජනතාව අතරින් ඇතැම් අවස්ථාවන් වලදී සිදුවුණු සිදුවීම් ගත් පිටදී අටලුගමදී සිදුවුණු රාජකාරියට බාධා කිරීම කියන දේ පිළිබඳ සමාජ මාධ්‍යයේ මේ වීඩියෝ පළ වෙද්දී බොහෝ දෙනෙක් විවේචනාත්මකව කතා කරා ඇයි මෙහෙම කරන්න කියලා. අන්න අධිකරණය ඊට අවශ්‍ය විසඳුම ලබා දී තිබෙනවා. ලංකාදීප වාර්තාව අටලුගම රාජකාරියට බාධා කිරීම PHIලාට කෙල ගැසුවාට 6 වසරක් හිරේ. ලංකාදීප ප්‍රධාන සිරස්තලය 4 දෙනෙකුට ලක්ෂය ගානේ වන්දි. හිමන්ති රණසිංහ සහ පානදුර සුමිත් ප්‍රේමතිලකගේ වාර්තාව අප උපුටා ගන්නේ බණ්ඩාරගම අටලුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගසා ඔවුන්ගේ රාජකාරියට බාධා කර නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා. 8කට වරද පිළිගත් කොරෝනා ආසාදිතයාට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා වසර 6ක සිර දඬුවම් නියම කළේ. අද ලංකාදීප පුවත්පත ඇතුළු සමස්ත සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ එය. මව්බිම වාර්තාවටත් අපි අවධානය යොමු කරමු. PHIට කෙල ගැසූ අටලුගම ෆකීර් වසර 6ක් හිරේට. බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම ප්‍රදේශයේ ස්වකීය රාජකාරී ඉටු කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ තවත් සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කරමින් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ අපි අතුල් පිටුවට යමු. එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ මුහුණට කෙල ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුට බසර 6ක් සිර දඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියම කරනවා. අටලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 56 හැවිරිදි ෆකීර් මොහමඩ් අමීර් නැමැති පුද්ගලයෙකුට අධිකරණයෙන් මෙලෙස දඬුවම් නියම කරනවා. කෙලපහරලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෙසු සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කරනවා. එම ලක්ෂ 4ක වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඉහත කී දඬුවමට අමතරව එක් චෝදනාවකට මාස 2 බැගින් ඔහුට තවත් අමතර වසර 2ක සිර දඬුවමක් ලබා දෙන බව අධිකරණය නියම කරනවා. සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම, නිරෝධායන නීතීන්ට අවනත නොවීම සහ රාජ්‍ය නිලධාරියෙකුගේ අනට අවනත නොවීම ඇතුළු චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලිසිය මගින් විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර ඉන් චෝදනා 3කට වැරදි කරුණු විත්තිකරුට එක් චෝදනාවකට වසර 2 බැගින් එසේ සිර දඬුවම් නියම කෙරුණා. කොවිඩ් වෛරසය ආසාදිතව සිටි විත්තිකාර පුද්ගලයාට ප්‍රතිකාර ලබා දීමට රැගෙන යාම සඳහා ඉහත කී සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිස ඉකුත් දෙසැම්බර් 2 වෙනිදා ඔහුගේ නිවසට ගියපු අවස්ථාවේදී තමයි ප්‍රතිකාර සඳහා රැගෙන යන්නට අවස්ථාවේදී විරෝධය පාලා මේ නිරෝධායන නීති කඩ කිරීම සිද්ධ වෙන්නේ. මේ පුද්ගලයා ප්‍රතිකාර ලබා පැමිණීමෙන් පසුව බණ්ඩාරගම පොලිසිය මගින් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරනවා. විත්තිකාර පුද්ගලයා මීට පෙර අවස්ථාවලදීද මේ ආකාරයෙන්ම කටයුතු කර ඇති බවද අධිකරණයේදී අනාවරණ වන අතර මේ පිළිබඳ තොරතුරු අවධානය යොමු කරමින් තමයි මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ දඬුවම් ලබා දෙන්නේ. අධිකරණය ලබා දුන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිය රාජකාරී කටයුතු වල නියැලෙන සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු ඒ හා සම්බන්ධ සියලු නිලධාරීන්ට සෑම දිනම සහාය දැක්විය යුතු බවත් ඔවුන් එසේ සේවය කරමින් මහජන යහපත සඳහා යොමු වන බවත්. ඉතින් නීතියක් තියෙනවා. ඒ නීතියට අවනතව කටයුතු විය යුතුයි. ඒ අනුව මේ හැමදේම කරන්න ඔබේ ජීවිත පරිස්සම් කරන්න. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ට සහයෝගය ලබා දිය යුතුයි. The Island පුවත්පතේ වාර්තාව COVID-19 patient who spat on PHI is given 6 years යනුවෙන් වාර්තා කර තිබෙනවා. The Island පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට සෑම පුවත්පතකම ප්‍රධාන කාරණේ බවට පත්වන්නේ මෙය අද දවසේදී. ඒ වගේම ඊයේ දවසේදී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස අභිනව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දියුරුම් දෙනවා. ඒත් එකම සුවිශේෂී කාරණා කිහිපයක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානු සම්ප්‍රදාය තුළ අපි සිව් දෙස තුලත් මේ කතා කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා මේ උත්සවයට සම්බන්ධ වෙන්නේ නැහැ සහ ඔහු යලිත් වතාවක් ජනාධිපතිවරයෙකු ලෙස ඇමරිකාවට පැමිණෙනවා කියන පොරොන්දුවත් එක්ක තමයි ඔහු ෆ්ලොරිඩාවට යන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මේ ආකාරයෙන් සමුදීමක් හරියාකාරයෙන් සටහන් නොවුණු සුවිශේෂී අවස්ථාවක් විදිහට ඇමරිකානු ඉතිහාසය තුලත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මහා ව්‍යසනයක් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ඇමරිකා එක්සත් ජනපදයේ ඔබට මතක ඇති කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදු වුණු ඛේද වාචකය. ඒත් එක්ක දැඩි ආරක්ෂකකාරී ක්‍රියාවලිය මත තමයි මේ ක්‍රියාත්මක වුණේ. ඒත් එක්කම කමලා හැරිස් උපජනාධිපතිවරිය බවට පත්වීමත් සමග ඉන්දියානු සම්භවය සහිත බොහෝ පිරිසකට ඇමරිකා එක්සත් ජනපදය තුළ ප්‍රධාන වගකිව යුතු තනතුරු හිමිවීමක් මෙහිදී දක්නට ලැබුණා. ඒ අනුව 15 දිනකට 16 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දී දවල මන්දිරය සහ ඒ ආශ්‍රිත
ක්‍රියාවලිය තුළ ඉන්දිය සම්භවයක් ඇති පිරිසක් ආසියානු සම්භවයක් ඇති පිරිසකට දොරගුළු විවෘත වෙලා තිබෙනවා. Sri Lanka looks forward to working with new US administration for mutual benefit. Sri Lankan says it look forward to working with the new US administration led by the President Joe Biden and Vice President Kamala Harris to strengthen the relationship between both countries. ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් අභිනවයෙන් පත් වුණු අමරිකානු ජනාධිපතිවරයාට සහ උපජනාධිපතිවරයාට සුභාශිංසන පිරිනමනවා. President Gotabaya Rajapaksa has congratulated President Biden on his assumption of the office as the 46th President of the USA. My government and I look forward to working together towards a stronger and mutually beneficial bilateral relationship, he tweeted. Twitter සටහනක් තබමින් ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඉතාමත් ශක්තිමත් සබඳතා ගොඩනගන්නට රජය සහ එතුමන් මූලික කරගෙන වැඩපිළිවෙල දියත් වෙනවා කියන කාරණය. President Rajapaksa also greeted Vice President Kamala Harris saying he look forward to working together towards the strengthened bilateral relationship. Prime Minister Mahinda Rajapaksa also tweeted that he looked forward working with the new president and the deputy president. විශේෂයෙන් සඳහන් කර තිබෙනවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා ඉදිරියේදී බොහොම ශක්තිමත් සබඳතා මත පදනම ක්‍රියාත්මක වන්නට කටයුතු කරනවා සහ සුබ පැතුම් එක් කර තිබෙනවා. The Island පුවත්පතේ වාර්තාව. ඒ වගේම Daily News පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් අද දවසේදී තොරතුරු වාර්තා කර තිබුණා. අපි Daily News පුවත්පතට අවධානය යොමු කරනවා. President congratulates Biden Harris යනුවෙන් අද දවසේදී ඡායාරූප සටහන සහිත වාර්තා කර තිබෙනවා. President Gotabaya Rajapaksa yesterday congratulated US President Joe Biden who was sworn as the 46th President of the United States at the US Capitol on Wednesday. ඒ අනුව 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුණු දුන් ජෝ බයිඩන් මහතාට මෙලෙස සුබ පැතුම් එක් කර තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ Daily News වාර්තාව. එතනින් පසු අපි යමු කොවිඩ් තත්ත්වය කොහොමද කියලා බලන්න. අද දවසේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් සහනයක් ලබා දීම තුලින් මුලින්ම කතා බහ පටන් ගමු. බොහෝ කාරණා තිබෙනවා අද දවසේදීද මේ වන විට පවතින තත්ත්වය හා සම්බන්ධයෙන්. කොවිඩ් වලින් පීඩාවට පත් ව්‍යාපාර 63000කට කෝටි 18000ක ණය යනුවෙන් අද දිනමින ප්‍රධාන සිරස්තලය මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව අප උපුටා ගන්නේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර 63000කට ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක සෞභාග්‍ය COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී තිබෙන ණය මුදල කෝටි 18000ක් එනම් බිලියන 180ක් බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ. ඇතැම් අවස්ථාවන් වලදී යම් යම් ආකාරයෙන් සහන ලබා දීලා තියෙනකොට ඔබ ඒ සහනේ විමසන්න බැංකු පද්ධතියට ගියාම නෑ අපිට නම් එහෙම කොන්දේසිය ඇවිල්ලා නෑ අපිට නම් එහෙම සර්කියුල් එකක් ඇවිල්ලා නෑ වගේ ප්‍රකාශ වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී ඔබට පුළුවන් අදාළ බලධාරීන් සම්බන්ධ කරගෙන ඇයි මේ වගේ සහනයක් ලබා නොදෙන්නේ කියන දේ පිළිබඳ ප්‍රශ්න කරන්න. මේ වෙද්දී ලීසින් වාරික හා සම්බන්ධ ක්‍රියාවලිය, ණය වාරික හා සම්බන්ධ යම් සහන ප්‍රතිපත්ති තියෙනවා. මේ සියලු දේ පිළිබඳ දැනුවත් වෙන්න. ඒ වගේම පොලි අනුපාත සම්බන්ධයෙන් යම් සහන සලසලා තියෙනවා. දැන් මේ වගේ ව්‍යාපාර ණය සපයලා තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන සහනය පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද ඇතැම් තැන්වලදී මේක ක්‍රියාත්මක නොවෙනවා කියන කාරණය පිළිබඳ ජනතාවගෙන් යම් විවේචනයක් තියෙනවා. මව්බිම් පුවත්පතේ වාර්තාවට යමු. අද දවසේදී තොරතුරු බොහොමයක් එහි වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් දෙදෙනෙකුට කොරෝනා යනුවෙන් අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. අපි එහි ඇතුල් පිටුවට අවධානය යොමු කරමු. කවුරුන්ද මේ කියන කාරණය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් දෙදෙනෙකුටත් කොරෝනා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකින් දෙදෙනෙකු වන චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දුට කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනය වී ඇත. යනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් කිහිප දෙනෙකු කළ PCR පරීක්ෂණයකදී මේ බව තහවුරු වෙයි. ඔවුන් ඇසුරු කළ සෙසු ක්‍රීඩකයන්ට ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත ඇති අතර ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන්ද පරීක්ෂණ සඳහා යොමු වීමට නියමිතයි. එෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්නගේ බාල සොහොයුරා වන චාමික මෙසේ කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග නිලූක කරුණාරත්න ඇතුළු පවුලේ අනිකුත් දෙදෙනාද PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සියලුම ක්‍රිකට් ක්‍රීඩකින් කොටස් වශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනවා කියලා. අපි හැම විටම ක්‍රීඩකින් PCR පරීක්ෂණ සඳහා යොමු කළ නිසායි මේ ක්‍රීඩකින් දෙදෙනා හමු වුණේ. ඒ නිසා ඉදිරියටත් ක්‍රීඩකින් කොටස් වශයෙන් PCR පරීක්ෂණ කරන බව ප්‍රකාශ කර තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ. අද දවසේදී මව්බිම් පුවත්පතේ වාර්තාව. ගාල්ල අනුරපුර හැටන් වල සිසුන් කිහිප දෙනෙකුට කොවිඩ් යනුවෙන් මව්බිම පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නවා. ඒ අනුව අද දවසේදී වාර්තා කර තිබෙනවා මේ වන විට පවතින තත්ත්වය ගත් විටදී විශේෂයෙන්ම පාසල් ආරම්භ කර ඒ ක්‍රියාත්මක වීමට සූදානම්ව පවතින වේලාවකදී තමයි මෙවැනි ආකාරයේ සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන් වාර්තා කර තිබෙනවා කොරෝනා එන්නත හදන ඉන්දියාවේ කම්හලේ ගින්නක් කියලත් වාර්තා කරනවා අද දවසේදී මව්බිම පුවත්පත. මොකද අප බලාපොරොත්තු වෙ සිටින්නේ ඉන්දියාව පිළිබඳ. ඒ අනුව මේ පවතින සියලු කාරණාත් එක්කවත් විටදී
වැඩි දියුණු කරන ලද විශේෂ එන්නතක් පිළිබඳ මේ වන විට අවධානය යොමු වෙනවා. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එක් වෙලා වැඩි දියුණු කරන ලද ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත පිළිබඳ බොහොම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සහ ලෝකයේ භාවිත කිරීම සිදු වෙලා තිබෙනවා. කොහොමනත් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එක්ව වැඩි දියුණු කරන කොරෝනා වෛරසයේදී කොවිඩ්ෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සේරම් සමාගමේ පූනේ පිහිටි ගොඩනැගිල්ල විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කියන්නේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා කියලා. ගින්න මැඩ පැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සේරම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අදාරා පූන්වාලා ප්‍රකාශ කර තිබෙන්නේ ගින්නට මැදිව සිටින පුද්ගලයන් කිහිප දෙනෙකු බේරා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. The Serum Institute of India සමාගම පූනේ අක්කර 100කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙනවා. අති දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගමක් විදිහට වුන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ගින්නෙන් යම් ආකාරයෙන් නිෂ්පාදනයට බාධාවක් වෙනවා කියන්නේ ඒක බොහොම ලොකු ප්‍රශ්නයක්. බලමු එහෙම නොවේවා කියා ප්‍රාර්ථනාවත් එක්ක. ඒත් එක්කම කොළඹ සරසවි සිසුන් 8 දෙනා ආසාදිත වූයේ සංවත්සරයේ පටිගත කිරීමකදී යනුවෙන් වාර්තා කර තිබෙනවා අද දවසේ. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ 100 වෙනි සංවත්සරයේ වෙනුවෙන් විශ්වවිද්‍යාලීය මාධ්‍ය ඒකක විසින් සංවිධානය කරන ලද පටිගත කිරීමක් සඳහා කොහුවල පිහිටි පෞද්ගලික ශබ්දාගාරයකට ගොස් සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු කොවිඩ් ආසාදනය වූ බව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා කියලා අද දවසේදී වාර්තා කරද්දී අපි වෙලාව බලලා ඉමු. වෙලාව බලලා යලිත් කතා කරමු. ඒත් එක්කම නව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම පිළිබඳ කතිකාවක් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මාර්තු වැනි කාලවකවානු වෙනකොට ලෝකයේ පුරාම පැතිරෙන ප්‍රභේදය බවට නව වෛරසය පත්වේවි කියන කාරණය. කෙසේ වෙතත් නව කොරෝනාව හොංකොං ආක්‍රමණය කරයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පිට වෙන්න සති දෙකක් කල් දෙයි කියලා අද දවසේදී වාර්තා කර තිබෙනවා. මව්බිම් පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නේ. ඒ අනුව හොංකොංහි නව කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් කොන්ත්‍රාත් කාලය අවසන් කර එරට සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු විදේශිකින් සති දෙකක් ඇතුළත පිටමං කර දැමීමට රට රජය තීරණය කරලා තියෙනවා. හොංකොංහි ශ්‍රී ලාංකිකයින් 4000කට අධික පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිය සේවා කොන්ත්‍රාත් කාලය අවසන් කර සිටින බව මේ රටට දැනුම් දීලා තිබෙනවා. කෙසේ වෙතත් රැකියා කොන්ත්‍රාත් කාලය ලබන මාර්තු 31 වන දිනට හෝ ඊට පෙර අවසන් වන විදේශීය ගෘහ සේවිකාවන් සඳහා රැකියා ගිවිසුම් අලුත් කිරීමේ කාලය මාස 3කට දීර්ඝ කර තිබෙනවා. මේ වන විට කොන්ත්‍රාත් කාලය අවසන් කර හොංකොංහි රැඳී සිටින විදේශීය ගෘහ සේවකයින්ට ඒ රට රැඳී සිටීමට අදාළ රැකියා කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ නොකිරීමට ඒ රට රජය තීරණය කර තිබෙනවා කියලා වාර්තා කරනවා. අද මව්බිම් පුවත්පතින් තමයි අප මේ උපුටා ගන්නේ. ඒත් එක්කම තවත් යම් ආකාරයෙන් බරපතල තත්ත්වයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේක කියන්නේ. වෛද්‍යවරුන් 100කට කොරෝනා හෙද කාර්ය මණ්ඩලයේ 100 ගාණක් ආසාදිතයි. මෙහෙම ගියොත් රෝගීන් රෝහලට එන විට වෛද්‍යවරුන් නොසිටීවි කියන අවදානමක් පිළිබඳ ඔවුන් යම් මතු කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ වෛද්‍යවරුන් 100ක් පමණ කොවිඩ් ආසාදිතයින් වී තවත් 200ක් පමණ නිරෝධායනය වී සිටින අතර හෙද කාර්ය මණ්ඩල සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල 100 ගණනක් ආසාදිතව සිටින බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත තත්ත්වයේ පාලනය ගිලිහි ගියොත් රෝගීන් රෝහල් වලට පැමිණෙන විට වෛද්‍යවරු රෝහල තුල නොසිටීමේ තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන් කියලා අවදානමක් මතු කරනවා. කොවිඩ් දෙවන රැල්ල සමාජගත වීමෙන් පසු ඉහළ මට්ටමේ ධාරිතාවක් පැවති රටවල පවා සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුණු බව සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවතින තත්ත්වය යටතේ උපක්‍රමශීලී ප්‍රවේශයන් වල වෙනසක් වහාම ඇති කරන්නට රජයේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා කියන්නේ. පුත්තලම රෝහලේ වෛද්‍යවරයා කොවිඩ් ආසාදනය වී ඇති බවත් කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් මධ්‍යස්ථාන පිළිවෙල කළ යුතු බවත් ඔවුන් මතු කර තිබෙනවා. මේ වෙදි හෝමාගම රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් කොළඹ ජාතික රෝහල කොවිඩ් රෝහලක් නොවන නමුත් සංකූලතා ඇති රෝගීන් 29 දෙනෙකු එහි සිටින බව දැනගන්නට ලැබී ඇතැයිද මෙම රෝගීන් යොමු කිරීමට මධ්‍යස්ථාන නොමැතිවීම නිසා රෝහල් අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය අසරණ වී සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියනවා. මේක අපි කියන කතාවක් නෙමෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශය තමයි අප උපුටා ගන්නේ අද දවසේදී මව්බිම පුවත්පතෙන්. ඒත් එක්කම කටුනායකින් පැමිණි පිරිස පිළිබඳත් කතාබහක් තිබෙනවා. ඒ තමයි ඊයේ දවසේදී ගුවන්තොටුපළ විවෘත කිරීම සිදු කෙරුණා. ඒ අනුව අමාත්‍යතුමන් ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශය කටුනායකින් ඊයේ 400 දෙනෙකු ආවා කියා වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊයේ සිට විවෘත කළ පසු ශ්‍රී ලාංකිකයින් ඇතුළු 400 දෙනෙකු පමණ මෙරටට පැමිණි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මව්බිමට කරන ප්‍රකාශය උපුටා ගන්නේ. ගුවන්තොටුපළ විවෘත කළ සැනින් විදේශ සංචාරකින් රැගත් ගුවන් යානා මෙරටට ගෙනීමට හැකියාවක් නැතයිද මේ මහතා සඳහන් කර තිබෙනවා. මේ අය පැමිණිය ඇත්තේ ඕමාන් බහරයින් සහ මාලය ඇතුළු රටවල් කිහිපයකින්. ඉකුත් දෙසැම්බර් 26 වනදා නියම ව්‍යාපෘතියක් ලෙස විදේශිකින් මෙරටට එීමට ඉඩකඩ ලබා දුන් පසු දින දෙකකට පසු පළමු විදේශීය සංචාරකින් පිරිස මෙරටට පැමිණ ඇති බව තමයි වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතේ. එතනින් පස්සේ අපි අවධානය යොමු කරමු ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවට අපි යොමු වෙනවා.
පුවත්පත් කිහිපයක විවිධ ආකාරයේ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අතරින් ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව අපි විශේෂයෙන් උපුටා ගන්නට හිතුවා. මෙහි වෙනස් කාරණා කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. Ukraine cancel visit to Sri Lanka over PCR concerns. මේ වෙද්දී යුක්‍රේන් ජාතිකයින් යලි ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සිදුවෙන්නේ නැහැ වගේ කතාවක් කියවෙනවා. ඩේලි මිරර් වාර්තාව two operators in Ukraine and Russia are reluctant to take fresh bookings because tourists reluctant to undergo many PCR tests during a short span. Sri Lanka's health protocols require every tourist to undergo 3 PCR tests. PCR පරීක්ෂණ 3කට පැමිණෙන සංචාරකයෙකු යටත් විය යුතුයි. මේ කියන පදනම උඩ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමට සිදුවීම කියන මූලික කාරණය මත පදනම්ව යුක්‍රේනයෙන් පැමිණෙන සංචාරකයන් පැමිණීමේ නැහැ කියන කාරණය කියවෙනවා. Over 200 Ukrainian tourists who were expected to arrive in Sri Lanka on a charter flights on January 19th under the government's pilot project back out of visit in the country, while further 100 tourists who were expected to arrive today have cancelled their plans. 100කට ආසන්න සංචාරකයන් පිරිසක් මේ PCR පරීක්ෂණ කරන්නට සිද්ධ වෙනවා කියන කාරණය මත පදනම්ව පැමිණීම සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය කියවෙනවා ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව. ඉතින් PCR නොකර කොහොමද මේ රටක් ඇතුළේ කරන්නේ? හැම රටකම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒට අනුගත විය යුතුයි. එහෙම නැතුව යුක්‍රේනය කියන්නේ වෛරසයේ පැතිරීම අතින් ප්‍රබල රටක් බවට පත් වෙනවා. ඔවුන් ලොක්ඩවුන් එකකට ගිහින් තිබුණා. ඉතින් එවන් පරිසරයකින් සංචාරක කර්මාන්තයේ අය ගෙන්නනවා නම් එවැනි නියම ව්‍යාපෘතියට යටත්ව රටේ නීති වලට යටත්ව පැමිණීම සිදු විය යුතුයි. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා මේ වෙද්දී සියලුම ගුවන් සමාගම් එකඟ වී තිබෙනවා කියන කාරණය පිළිබඳව අද දවසේදී වාර්තා කර තිබෙනවා. All international airlines agree to resume flights to Sri Lanka. අමාත්‍යවරයාගේ ප්‍රකාශය. Tourism Minister Prasanna Ranatunga said yesterday all international airlines that operated in Sri Lanka before the COVID-19 pandemic have agreed to resume its operation, and that 15 commercial flights operated yesterday alone after the airport were officially opened. මේ වෙද්දී ගුවන් සමාගම් බොහෝමයක් එකඟ වී තිබෙනවා සහ මේ වන විට දැනටමත් 15ක් වාණිජ්‍ය ගුවන් ගමන් සිදු කිරීම සිදු වෙලා තිබෙනවා. ඊයේ ගුවන් තොටුපළ විවෘත කිරීමත් එක්ක කියන ප්‍රවෘත්තිය වාර්තා කරද්දී ඒත් එක්කම වාර්තා කරනවා respond to president request. ඔබට මතකයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා මෙන්නත් සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ චීනෙන්. ඒ අනුව respond to president request, China offers batch of COVID-19 vaccines. Quantities of vaccine needed to be negotiated. මේ වෙද්දී චීනයෙන් එන්නත ලබා දීම සම්බන්ධයෙන් යම් ආකාරයෙන් අවධානයක් යොමු වෙලා තිබෙනවා. ප්‍රමාණය පිළිබඳ තමයි සාකච්ඡා කිරීම සිදු කළ යුතුයි. China has offered a batch of COVID-19 vaccine to respond to the request by the President Gotabaya Rajapaksa, and the donation will be take place on Sri Lanka complete the preliminary requirements. Sri Lankan ambassador to Beijing Dr. Palita Kohana ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රකාශය තානාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ අවශ්‍ය කටයුතු සංවිධානය කරගත්තායින් පස්සේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා කරලා එන්නත ප්‍රධානයක් විදිහට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් ලබා ගන්න එන්නත් ප්‍රමාණය කොපමණද කියන දේ පිළිබඳ දෙපාර්ශ්වය අතර සාකච්ඡා කර විසඳා ගත යුතුයි කියන කාරණය පිළිබඳ වාර්තා කරද්දී ඩේලි මිරර් පුවත්පතේ තවදුරටත් වාර්තා වෙලා තිබෙනවා ඉන්දියාවත් යම් ආකාරයකින් අපේ එන්නත් කරන ක්‍රියාවලියට දායක වෙනවා. India to donate COVID-19 vaccine for Sri Lankan's frontline workers. ඉදිරි පෙළ ක්‍රියාවලිය නිරත ශ්‍රී ලංකීය ශ්‍රමිකයන් සඳහා ඉන්දියාව එන්නත ලබා දීමට සූදානම්. India has agreed to donate its locally manufactured vaccine against the COVID-19 Sri Lanka frontline workers following discussion held between President Gotabaya Rajapaksa and Prime Minister Narendra Modi. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතර ඇති වුණු සංවාදයක් යටතේ තමයි ලංකාවේ ඉදිරි පෙළ සිටින සේවකයින්ට කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෝ වේවා අත්‍යවශ්‍ය සේවාවල නියැලෙන පාර්ශවයන් හෝ වේවා මේ අයට එන්නත ලබා දීම සඳහා ප්‍රධානයක් විදිහට එන්නත ලබා දීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් කියන කාරණේ වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම දයාසිරි ජයසේකර අමාත්‍යතුමන් ආසාදිතයෙකු බවට පත් වුණා. ඔහු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබුවා. COVID-19 only people with the complications to quarantine centers, other to home quarantine. Both symptomatic and asymptomatic patients are sheltered together with no separation. Says no positive impression on the quarantine center at which he spent 14 days. සමහර වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් සහ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් කියන දෙගොල්ලම කිසිම වෙන් කිරීමකින් තොරව එකට ඉන්නේ. ඒ නිසා යම් ආකාරයෙන් සංකූලතා මතුවන පිරිස පමණක් රෝහල් ගත කරලා අනිත් අය නිවෙසේ නිරෝධායන ක්‍රියාවලින් නිවෙසේ රඳවා තබාගත්තා නම් හොඳයි කියන කාරණය ඔහු කියනවා. Only the people with COVID-19 complications should be sent to the quarantine centers, while the others with the symptoms should be directed to serve home quarantine, State Minister Batik Handloom and Local Apparel Product දයාසිරි ජයසේකර මහත්තයා. ඉතින් මේ අත්දැකීමක් තියෙන නිසා දැන් එතනින්දම කියන කතාව මේ නිවසේ නිරෝධායනය වෙන්න නිවසේ ඉන්න දෙන්න ආසාදිත වෙලා සංකූලතා නැති අය සංකූලතා සහිත අය පමණක් රෝහල් ගත කරන්න කියන ඔහුගේ යෝජනාවක් තියෙනවා. මොකද දෙගොල්ලම ගියාම එකට කලවම් වීමක් සිද්ධ වෙන්නේ කියලා. කොහොමුණත් මේ සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ කොයි විදිහට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය. හැබැයි ලෝක රටවල් වල මේ ක්‍රමවේදය දියත් වෙන්නේ. මොකද මේ හරහාම සිද්ධ වෙච්ච ඛේද වාචකයනුත් තිබුණා. සමහර වෙලාවට නිවස අභ්‍යන්තරයේ
ආසාදිත තත්ත්වයේ තීව්‍ර වෙලා සංකූලතා ඇති වෙලා රෝහල් කාර්ය මණ්ඩලයේ නිවසට ළඟා වෙනකොට රෝගියා මිය ගියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන කාරණය පිළිබඳ කතා කරනවා. හැම රෝගියෙක්ම අපි රෝහල්ගතවස නැත්තම් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඒ ක්‍රමවේදය යහපත්. මොකද ඒ නිසා තමයි මේ තරම් හෝ ජීවිත බේරා ගන්නට හැකියාවක් ලැබුණේ කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා අත්දැකීමෙන් කියන කතාව අපි බලමු. මේ අවධානය කොයි විදිහටද යොමු වෙන්නේ කියන කාරණය. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා සිලෝන් ටුඩේ පුවත්පතේ පාසල් විවෘත කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශය අප උපුටා ගන්නවා සිලෝන් ටුඩේ වාර්තාවෙන්. Western Province schools to reopen on 15th February. 15 වනදා පෙබරවාරි 15 පාසල් විවෘත කිරීම පිළිබඳ අවධානයක් යොමු වෙනවා. The Education Ministry hopes to reopen schools in the Western Province on 15th February after receiving approval from the health authorities. Education Ministry Secretary Professor Kapila Perera said a discussion between principals, health and education officials to reopen in Western Province school will be held on either 28th or 29th or 1st of February යනුවෙන් වාර්තා කරනවා. සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබා දුන්නොත් ඇත්තටම බස්නාහිර පළාත ගත්තාම දෙක වසරේ තුන වසරේ ඉගෙන ගන්න දරුවෙක් ගත්තාම මේ දරුවා අවුරුද්දේ මාස 2යි ඉස්කෝලේ ගියේ. මාස 10ක කාලවකවානුවකට ආසන්න ප්‍රමාණයක් උන්ට සම්පූර්ණ අධ්‍යාපන කටයුතු යන හිටුණා. ඉතින් ඒ නිසා මේක බලපාන්නේ ඉදිරියට විශ්වවිද්‍යාල පද්ධතිය හෝ වේවා මේ හැම තැනකම මේ ප්‍රශ්නේ අපේ රටේ අධ්‍යාපනයේ කොහොම වුණත් බස්නාහිර පළාත්වල ලදරු පාසලේ සිට සියල්ලම වසා දමන තැනක තියෙන්නේ. ඒ නිසා පෙබරවාරි 15 යලි විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි ඒකටත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණොත් තමයි මේක කරන්නට සිද්ධ වෙන්නේ. අපි යනවා දිවයින පුවත්පතට. මේ දවස්වල රටේම කතාබහට ලක් වෙන ප්‍රධාන කාරණය ඒ පිළිබඳ අපි කතා කරමු කිටි විරාමයකට ගිහින් ඇවිත්. හොඳයි. අප මීළඟට කතා කරන්නේ රටම කතාබහට ලක් වෙලා තිබෙන ප්‍රධාන කාරණයක්. ඒ තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ මේ වන විට පුළුල් කතිකාවක් රට තුළ ඇති වෙලා තිබෙනවා. අද පුවත්පත් සෑම පුවත්පතකම පහේ පිළිබඳ වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පතේ වාර්තාව නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට මහා සංගරුවනේ විරෝධය. අද සුජීව තත්තරගේ වාර්තාව අප දිවයින පුවත්පතෙන් උපුටා ගන්නේ. මේ වෙද්දී භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධයක් මේට ගෙනියනවා. නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට මහා සංගරුවනේ විරෝධය. ගල් ගැහුවට ගෙඩිය හැදින්න ඉඩ දෙන්නේ නැහැ. මුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ලබන ක්‍රියාපිළිවෙත් පිළිබඳ කිසිදු ලෙසකින් සෑහීමකට පත්වීමට නොහැකි බව මහා සංඝරත්නය සඳහන් කළය. සියම් මහනිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප හිමියන්ගේ 65 වෙනි ජන්මදිනය වෙනුවෙන් පෙරේදා කොළඹ අභයාරාමයේ පැවති ආශිර්වාද පින්කමට එක්වමින් මහා සංඝරත්නය මේ බව ප්‍රකාශ කරනවා. එදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ උන්වහන්සේ අදහස් පළ කර තිබුණා. ඒත් එක්කම විශේෂයෙන්ම මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ ප්‍රකාශය ලෙයින් උවත් මිල නියම කරන්න ලෑස්ති කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ ප්‍රකාශය ජනාධිපතිවරයා රටට ආදරය කරන්නේ කියා අපි විශ්වාස තබනවා. ඒ නිසා තමයි අපි එතුමන්ව බලයට රැගෙන ආවේ. ඒ වෙනුවෙන් නොවිදිනා දුක් විඳා නමුත් ජනාධිපතිවරයා බලයට ආපසු විවිධ කණ්ඩායම් මේ එතුමා වට කරගෙන යම් ආකාරයෙන් කටයුතු කරනවා. ඒ නිසා කොළඹ වරාය බේරාගත යුතුයි කියන කාරණය පිළිබඳ උන්වහන්සේගේ ප්‍රකාශය අප මේ උපුටා ගන්නේ. ඒත් එක්ක මැල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රකාශය දළදා හාමුදුරුවෝ රැකගත්තාසේ රැකගත යුතුයි. උන්වහන්සේ දැඩි ලෙස මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒත් එක්කම ඕමාරේ කස්සප හිමියන්ගේ ප්‍රකාශය මහා සංගරුවනේ අතර ඇත්තේ බරපතල කලකිරීමක් කියන කාරණය ප්‍රකාශ කර තිබෙනවා. මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ක්‍රියාපිළිවෙතට උන්වහන්සේලාගේ විරෝධය මේ වෙද්දී පළ කර තිබෙනවා. අද දිවයින පුවත්පත වාර්තා කරද්දී අරුණ පුවත්පතටත් අපි අවධානය යොමු කරනවා. ඒ අනුව ජැටිය සුරකින්න යෝජනාවලිය කැබිනට් අනු කමිටුවට අද උද්ඝෝෂණයකුත් කියලා වාර්තා කරනවා. වරාය නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන ආ යුතු යන යෝජනාවද ඇතුළු වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සකස් කරන ලද යෝජනාව කැබිනට් අනුමැතියට කැබිනට් අනු කමිටුවට අද බාර දීමට නියමිතයි කියන ප්‍රවෘත්තිය අරුණ පුවත්පත වාර්තා කරද්දී ජැටිය විකුණන්න හිටියේ නැහැ. 49ක් ඉන්දියාවට සහ ජපානයට දෙන්න සැලසුම් කළා විතරයි. එජාපයෙන් නිවේදනයක්. නැගෙනහිර බහලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට ජපානයට හෝ වෙනත් රටකට විකිණීමට යහපාලන රජය කිසිදු කිවිසුමකට නොඇලුණු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත් මේ සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබෙනවා. මේක තමයි මූලාරම්භය. ඉන්දියාව මෙතනදී ගෑවෙන්නේ මේ කියන ක්‍රියාවලියත් එක්ක. ඉතින් මේ පටන් ගත්ත MOC එක මේ අසංකරපු MOC එක ඔස්සේ තමයි මේ කියන ක්‍රමවේදය ඉදිරියට යන්නේ කියන කාරණේ කියවෙනවා. කෙසේ වෙතත් අදානිට ණය වෙනු කුමකටද වරාය වෙනුව පෙරටම තිස්ස විතාරණගේ ප්‍රකාශය අද අරුණ පුවත්පතෙන් උපුටා ගන්නවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් කිසිදු විදේශීය හස්තයකට විකිණීමට සමාජවාදී ජනතා පෙරමුණ විරුද්ධ බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රකාශය අද අරුණ පුවත්පතෙන් අප උපුටා ගද්දී අද පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. අද පුවත්පතේ වාර්තාව වරාය පර්යන්තයට ඉන්දියාවෙන් බාධා එපා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිතිය එකමුතුවෙන් ඉන්දියා අගමැතිට සංදේශයක් මහ කොමසාරිස් කාර්යාලයේ සංදේශය බාර දීමටගත් උත්සාහය අසාර්ථක වෙයි. අද කෑම පැයේදී වරායේ සේවකයෝ විරෝධතාවයක් යනුවෙන් අද පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නවා නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන්. මේ විදිහ වෘත්තීය සමිති ඇතුළු තවත් ජාතික බලවේග රැසක් එකතු වෙලා තියෙනවා මේ ක්‍රමවේදයට අදාළව. කෙසේ වෙතත් මේ තනිව ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදු කළ හැකි බව ඉංජිනේරු සංගමය විසින් ලිඛිත ලියවිල්ලක් ලබා දී තිබුණා. මේ සියලු කාරණා මත පදනම්ව තීරණය කුමක් වේවිද කියන දේ පිළිබඳව අපි බලා සිටිමු. අද මව්බිම් පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කරනවා. මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මතු කරන කාරණය මේ අවධානයට නීතිය හා සාමය සුරැකීමේ ක්‍රමවේදයට. ඒ තමයි කඳාන පොලිසිය ළඟම පොලිසිය පෙනෙන නොපෙනෙන මානේ ජෝන් බට්ටාගේ සුපිරි බූරු පොළ වටලයි කියලා වාර්තා කරනවා මව්බිම පුවත්පතේ. අඩි 8ක උස තාප්පයකින් වට වූ නිවසක්, හතර වටේටම කැමරා, රට වටෙන්ම ආපු ව්‍යාපාරිකයෝ 20ක් ඉඳලා කියලා වාර්තා කරද්දී අද මව්බිම් පුවත්පත ඒ අනුව අපි අතුල් පිටුවට යමු. කඳාන පොලිසිය මීටර් 500ක පමණ දුරින් පිහිටි දෙමහල් නිවසක කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ජෝන් බට්ටාගේ බූරු තිප්පොල් නමින් ප්‍රකට මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කර බූරු පොළ වැටලූ කැලණි කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ධනවත් ව්‍යාපාරිකයින් 20 දෙනෙකු සමග නිවෙස හිමිකාර ජෝන් බට්ටාද මේ මොහොතේදී අත්අඩංගුවට ගන්නවා. රුපියල් 7,60,000ක් ප්‍රාඩෝ ජිප්‍රාත්යක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. තාප්ප බැඳගෙන මේවා ඇතුලේ මොන මොන දේවල් සිද්ධ වෙනවද කියන දේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍ය අයට නීතිය ක්‍රියාත්මක කරනවා වගේම ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවකටත් අද දවසේදී ඒ කොටස් වෙළඳපොළ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ කතාබහක් ආවා. මේක විපක්ෂයේ පැත්තෙන් යම් ආකාරයෙන් චෝදනාත්මක ස්වරූපයකින් ගෙන ගියා. මේ යම් ආකාරයෙන් ව්‍යාජ ලෙස මුදල් යොදවලා ඒ අනුව කොටස් වෙළඳපොළ ඉහළ යනවා කියන කාරණේ. හැබැයි අපි කොටස් වෙළඳපොළේ නියෝජිතින් ප්‍රධාන විධායක නිලධාරියා ඒ වගේම සුරංගම්පත් විනිමය කොමිසම මේ ගැන අපි සාකච්ඡා කරා. ඒදී විශේෂයෙන් කියපු දේ තමයි මොන දේවල් මොන කවුරු කිව්වත් Tamanගේ ආයෝජන කලබ ආරක්ෂා කරගන්න අවධානය යොමු කරලා බොහොම ආරක්ෂිත විදිහට වෙළඳපොළ දිහා බලලා ආයෝජනය කරන්න. ඒ අනුව the all share price index surpassed 8,000 points yesterday. The Colombo Stock Exchange said was the first time in the history that the ASPI had surpassed the mark. The CSE further said the ASPI close to 8,184.14 points at the end of the trading. යනුවෙන් වාර්තා කර තිබෙනවා. සාමාන්‍යයෙන් 7,000 ගානක තමයි සීමාව පැවතුනේ. 7,200 300 මට්ටමේ පැවතුනේ. අවසන් සතියේ වෙද්දී මේක 7,900 දක්වා ගියා. 7,942 දක්වා ඉහළ ගියා. දැන් 8,000 ඉක්මවා ගොස් තිබෙනවා කියන කාරණය. මොකද දේශපාලන ස්ථාවරත්වය සහ ඉදිරි ශ්‍රී ලංකාව පිළිබඳ බලා ආයෝජනයේ වැඩිපුර සිද්ධ කරනවා කියන කාරණේ තමයි කොටස් වෙළඳපොළ පැත්තෙන් ප්‍රකාශ කර තිබුණේ. දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව අපි උපුටා ගද්දී දී අයිලන්ඩ් පුවත්පතේම තවත් වාර්තාවක් තිබෙනවා. ඒ තමයි හොරු කඩන්න පුළුවන් තැනක්ද මේ හොරු කඩලා තියෙන්නේ කියන ප්‍රශ්නයක් එනවා. ඒ තමයි හොරගොල්ල වලාවත් හොරු කඩපු සිද්ධිය පිළිබඳ වාර්තා වුණා. Break-in at Horogolla. The Colombo Crime Division is investigating an incident where the undefined person entered the residence of the former president Chandrika Bandaranaike Kumaratunga at Horogolla on January 20th. This incident took place despite presence of the police contingent there. පොලිස් ආරක්ෂාව තියෙනකොට ආරක්ෂකයින් ඉන්නකොට මෙහෙම ඉන්නකොට කොහොමද හොරෙක් මේ විදිහට හොරගොල්ල වලව්වට ඇතුළුනේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හිටපු ජනාධිපතිනියත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා. දැන් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් දියත් කරන්නට සූදානම් කියන කාරණය පිළිබඳ අද දවසේදී දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරද්දී මව්බිම පුවත්පතේ ප්‍රවෘත්තියකටත් අවධානය යොමු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අලුත් නිලධාරී මඩුල්ල පත් වුණා. ඒ නිලධාරී මඩුල්ල පත්වීම සම්බන්ධයෙන් යම් යම් විවේචන තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ අත්හැර යනවා කියන කාරණේත් එක්ක රුවන් විජේවර්ධනට යම් බලාපොරොත්තුවක් දීලා තිබුණා. හැබැයි ඒක එහෙම වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂීය නායකයා විදිහටම කටයුතු කරනවා. කොහොම වුණත් මහලේකම්වරයා විදිහට රංගේ බණ්ඩාර මහත්තයා පත් වෙනකොට එජාපේ හැරගිය മന്ത്രීන්ට විනය පියවර කඩිනම් කරනවා කියලා අද දවසේදී මව්බිම පුවත්පතේ වාර්තා කර තිබෙනවා. උන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කතිකාවත් එක්ක ඒත් එක්කම විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රජය ගෙන යන වැඩපිළිවෙල කුමක්ද? රජය අවශ්‍ය ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරනවාද කියන කාරණේ. මේ අනීතිමය ක්‍රමවේදයන් ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. Easter Sunday terror attack CID TID conduct probes at 8 locations. 268 suspects arrested යනුවෙන් වාර්තා කරනවා. අද දවසේදී විශේෂයෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය The Criminal Investigation Department and the Terrorist Investigation Department have been conducting investigation into the Easter Sunday terror attack which took place on April 21st 2019. ඒ අනුව සිද්ධි ස්ථාන 8කදී සිදු වුණා. මේ වෙද්දී 268ක් සැකකරුවන් අත්අඩංගුවටගෙන අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා කියන ප්‍රකාශය සිද්ධ වෙද්දීම ප්‍රශ්න කෙරුණා පාර්ලිමේන්තුවේදී තඹකම්හලේ සේවකයෝ 10 දෙනා නිදහස් වුණේ කොහොමද කියන කාරණේ පිළිබඳ. මෙන්න ඊට අදාළ හේතු දැක්වීමක් April 2019 terror attack 10 copper factory workers released for lack of evidence. සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත තමයි තඹකම්හලේ සිටි සේවකයෝ 10 දෙනා නිදහස් කෙරෙන්නේ කියලා වාර්තා කර තිබෙනවා. The release of 10 suspects who worked in the Bellanpitiya copper factory owned by the Mohammed Ibrahim Inshaf Ahmed
or one of the Easter Sunday suicide bomber මේ එක බෝම්බකරුවෙක් ඔහුට අයිතිව තිබුණු තඹ කැම්හල මේ සම්බන්ධයෙන් මෙතන තමයි බෝම්බ හැදුවේ කියන වගේ කතාවක් තිබුණා. කොහොම වුණත් මේ වෙන විටදී ඔවුන් නිදහස් කරන්නේ නීතියක් තියෙනවා. සාක්ෂි නැත්තම් නිදහස් කිරීම සිදු කළ යුතුව තිබෙනවා. ඒ අනුව තමයි ක්‍රියාත්මක වුණේ කියලා කියනවා. අපි අවසාන වශයෙන් අද දවසේදී මව්බිම පුවත්පතේ කාටුනේට අවධානය යොමු කරමු. සංචාරකයන් පැමිණෙනවා. ඒ සංචාරකයන් පැමිණෙනකොට අප දුටුවා යුක්‍රේන පිරිස එනකොට පොළොන්නරුවේ හෝටල් හිමියෝ යම් විරෝධයක් දක්වලා තිබුණා. ඒ වගේම තමයි රාජ්‍ය ඇමතිවරයෙකුත් යම් ආකාරයෙන් විරෝධයක් දක්වලා තිබුණා. ඒ තමයි විමල විරදිසානායක මහතාත් යම් ආකාරයකින් සත්තුවත් පැමිණීම කියන කාරණේදී විශේෂයෙන් කතිකාවක් ආවා. දවසේ පද 4 තහනම් කොට සත්තුවත්තට පිවිසීම යුක්‍රේනුවන්ගේ නිදහස ඇහිරීම හොඳ නැති නිසා ඔවුන්ගේ සිත් රිදවීම පෙන්වමු දිනක මැති සභයේ හැසිරීම කියලා වාර්තා කරනවා අද දවසේදී මව්බිම කාටුනේ. අප අද උදෑසන 7-8 කතා බහේදී අවධානය යොමු කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත කොරෝනා වෛරස මොන අභියෝග බාධක පැමිණියත් අඛණ්ඩව Tamanගේ සේවා කටයුතු නියැල කරමින් රට තුල බාණ්ඩ හිඟයක් ඇති නොවීමට වරාය අධිකාරිය අතිශය දැවැන්ත කාර්යභාරයක් සිදු කළා. යනුව අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමන් කැඳවාගෙන තිබෙනවා කතා බහට 7-8 කතා බහේදී හමු වෙමු පුවත්පත් වලින් අපි සමු ගන්නවා.